तर මේක තමයි සූත්‍රය බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු වෙන සූත්‍රය. මොකද්ද සූත්‍රය? 180 වැඩි කිරීම n අඩු කිරීම 360. 180 වැඩි කිරීම n අඩු කිරීම 360. එතකොට n කියන්නේ මොකද්ද? බහුවස්ත්‍රයේ පාද ගණන. බහුවස්ත්‍රයේ පාද ගණන. එතකොට අපි බලමු මේක මේ සූත්‍රය පාවිච්චි කරලා කොහොමද බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු හොයන්නේ කියලා අපි උදාහරණයකින් සාකච්ඡා කරමු. හොඳයි බහුවස්ත්‍රයේ පාද කීයක් තියෙනවද? පාද 5ක් තියෙනවා. ඔකත් අවතල බහුවස්ත්‍රයක්. එතකොට අපි බලමු ඔය අවතල බහුවස්ත්‍රයේ අපි අභ්‍යන්තර කෝණවල එකතුව හොයමු. එතකොට මේවා මේ අවශ්‍ය වෙනවා කෙටි ප්‍රශ්න වලට එනවා. කෙටි ප්‍රශ්න වලට එනවා. එතකොට මේකේ බහුවස්ත්‍රයේ අවතල බහුවස්ත්‍රයක්. તો සූත්‍රය කියන්නේ මොකද්ද? සූත්‍රය කියන්නේ 180 වැඩි කිරීමෙන් අඩු කිරීම 360. එතකොට අභ්‍යන්තර කෝණවල එකතු වෙන සූත්‍රය. එහෙමනම් මේක අපි මේ n වෙනුවට දාන්න ඕන පාද ගණන. පාද කීයක් තියෙනවද මේ බහුවස්ත්‍රයේ? පාද 5ක් තියෙනවා. එහෙනම් n වෙනුවට 5 දැම්මා 360 දැම්මා. ඒතර 185න් වැඩි වුණාම කීයද? 5 බිඳුව බිඳුවයි 5 කට 40යි 4ක් ඉතුරුයි 5 එක 5යි 4යි 9යි. එතකොට 360යි. तो 900 360ක් ගියාම කීයද? බිඳුවෙන් බිඳුවක් ගියාම බිඳුවයි. බිඳුවෙන් 6ක් යන්න බෑ. මේ පැත්තෙන් එකක් ගත්ත 10න් 6ක් 4යි. 8න් 3ක් 5යි. අංශක 540යි. එතකොට සූත්‍රය ඇසුරෙන් ওই විදියට ওই පංචාශ්‍රී අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්නත් පුළුවන්. අර ඉස්සෙල්ල කළා වගේ නිර්මාණයකින් තොරව කරන්නත් පුළුවන් සූත්‍රය පාවිච්චි කරලා. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතු අංශක 360ක් වෙනවා කියන කාරණා මතක තියාගන්න ඕන. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතු අංශක 360ක් වෙනවා. එතකොට මොකද්ද මේ බාහිර කෝණය කියන්නේ? බාහිර කෝණය කියන්නේ මේ විදිහට පංචාශ්‍රයක් ගමු. මොකද්ද බාහිර කෝණය කියන්නේ? බාහිර කෝණය කියන්නේ මෙන්න මේ වගේ. මේ මෙන්නම බාහිර කෝණ ටික මම අඳින්නම්. ඔන්න. රූම් පෙත්තක් වගේ. රූම් පෙත්තක් වගේ. බාහිර කෝණ කියන්නේ මොනවද? A B C D E. ඔන්න ওই ටික තමයි බාහිර කෝණ වෙන්නේ. ඒතර බහුවස්ත්‍රයෙන් බහුවස්ත්‍රයට වෙනස් වෙනවා. හැබැයි එකම පැත්තට මේ රේඛා ටික මේ පාදයක් දික් කිරීමෙන් මේ බහුවස්ත්‍ර වල තියෙන පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ මෙතන කතා කරන්නේ. මේ ඕනෑම බහුවස්ත්‍රයක පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණවල එකතුව කීයද? අංශක 360යි. ඕනෑම බහුවස්ත්‍රයක ඔය කතන්දරේ ওই විදිහට තමයි. ඒතකොට ඕක ඔප්පු කරන්න පුළුවන්කම තියෙන්නත් ඕන. ඕනෑම බහුවස්ත්‍රයක අපි ත්‍රිකෝණයකට බලමු. ත්‍රිකෝණයකට සරලව අපි බලමු කොහොමද මේක 360 අරගන්නේ කියලා. ඔය බලන්න ත්‍රිකෝණේ පාද 3 දික් කරලා තියෙනවා. ත්‍රිකෝණේ පාද 3 එළියට දික් කරලා තියෙනවා. ඒතර අපි අභ්‍යන්තර කෝණ ටික ABC කියලා ගත්තොත් මේ කෝණය මොකද වෙන්නේ? 180 ඍණ A. මේ කෝණය 180 ඍණ B. මේ කෝණය 180 ඍණ C. දැන් අපි මේ බාහිර කෝණ තුන එකතු කළොත් මොකද වෙන්නේ? 180 ඒවා තුනක් 540යි. එතකොට මේ ටික ඍණ A ඍණ B ඍණ C වෙනවා. එතකොට ඍණ A ඍණ B ඍණ C අපිට ලියන්න පුළුවන් ඍණ වරක් A ධන B ධන C කියලා. ඇයි? ඒ ඍණෙන් වැඩි වුණාම ඍණ A ධන B ඍණෙන් වැඩිවම ඍණ B ධන C ඍණෙන් වැඩිවම ඍණ C. එතකොට ඇයි මම මේක වරහන් අතුරට ගත්තේ? මේ A ධන B ධන C වලට අගයක් ලබා ගැනීමට. එතකොට A ධන B ධන C කියන්නේ කීයද? 180යි. 180යි.
එතකොට ඒ ධන B ධන C වෙනුවට 180 ආදේශ කරපුවාම මොකක්ද අපිට ලැබෙන්නේ 540 අඩු කිරීම 180 360යි. එතකොට ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව අංශක 360යි. ඔය විදිහට අපිට ඕනෑම බහු අශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඉතින් ඔය කාරණාව මතක තියාගන්න ඕන. ඒ ගැටලු නිරාකරණයට ප්‍රයෝජනවත් වෙනවා. සවිධි බහුආශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය හොයන හැටි අපි බලමු. ඔතන තියෙනවා සප්තාශ්‍රයක් පාද කීයක් තියෙනවා? පාද 7ක් තියෙනවා. අපි හිතමු මේ පාද 7ම දිගින් සමානයි කියලා. පාද 7ම දිගින් සමානයි කියලා. ඒතර පාද 7ම දිගින් සමානයි කියන්නේ තමයි මම මේ ඉරි කෑලි දෙකක් හැම පාදයකටම දාන්නේ. ඒතර පාද 7ම දිගින් සමානයි. එතකොට සවිධි බහුආශ්‍රයක් වුණොත් මොකද වෙන්නේ? සෑම අභ්‍යන්තර කෝණයක්ම එකම අගයක් ගන්නවා. මේ කෝණ ඔක්කොගෙම අගයන් එකම අගයක් ගන්නවා. දැන් මේ කොහොමද මේක හොයන්නේ? මේ කෝණයක අගය හොයන්නේ කොහොමද? අපි මේක ඔක්කොටම දාගමු x කියලා. ඇයි? මේ ඔක්කොගෙම අගයන් සමානයි. හොඳයි. ඒතර කෝණ කීයක් තියෙනවද? කෝණ 7ක් තියෙනවා. ඒතර මේකේ අභ්‍යන්තර කෝණවල ඔක්කොගෙම එකතුව කීයද? අභ්‍යන්තර කෝණවල ඔක්කොගෙම එකතුව කීයද? කොහොමද හොයන්නේ? සූත්‍රයට දැම්මොත් 180 වැඩි කිරීම කීයද? පාද ගණන 7යි. අඩු කිරීම 360යි. හරි. දැන් අපිට පුළුවන් බාහිර අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න. කීයද? 187න් වැඩි කරපුවම 4.0යි 4කට 56න් 6 දාන 5ක් ඉතුරුයි 4ක 7යි 5යි 12යි 1260යි. අඩු කිරීම 360යි. එතකොට මේකෙන් අඩු වුණාම කීයද? 0යි 12 3 9යි. සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර කෝණවල එකතුව 900යි. 900යි. එතකොට මේ 900 7ෙන් බෙදුවොත් ඒ කෝණ 7ක් තියෙනවනේ. 7ම සමානයි. මේ 900 7ෙන් බෙදුවොත් අපිට මේ x වල අගය නැත්නම් එක අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්න පුළුවන්. මේක 7ෙන් බෙදන්න බලන්න. 7ෙන් බෙදන්න. ඒකට බෙදුවාම කීයද එන්නේ? x වල අගය අපිට ගන්න පුළුවන් ආසන්න අගයකට කීයද? 9 ඇතුලේ 7 ඒවා 1යි. දෙකක් ඉතුරුයි 20 ඇතුලේ 7 ඒවා 2යි. 6ක් ඉතුරුයි 60 ඇතුලේ 5ක් තියෙනවා 56යි. 40 ඇතුලේ 5යි. ඒතර ආසන්න වශයෙන් අපිට කියන්න පුළුවන් අභ්‍යන්තර කෝණයක අගය අංශක 128.5යි කියලා. ඒතර සවිධි බහුආශ්‍රයක ඔය විදිහේ ක්‍රමවේදකින් තමයි අභ්‍යන්තර කෝණයක අගය හොයන්නේ. අභ්‍යන්තර කෝණයක අගය හොයන්නේ. හොඳයි අපි බලමු සවිධි බහුආශ්‍රයක බාහිර කෝණයක අගය කොහොමද හොයන්නේ කියලා. දැන් මෙතන තියෙනවා පංචාශ්‍රයක්. මේ පංචාශ්‍රයේ පාද පහම සමානයි කියලා අපි උපකල්පනය කරමු. ඒ සඳහා මේ සංකේත ටික මම දානවා. එතකොට පාද පහම සමාන වෙනකොට මොකද වෙන්නේ? දැන් මම සෑම පාදයක්ම දික් කරලා බාහිර කෝණයක් හදාගෙන තියෙනවා. මෙතන සවිධි බහුආශ්‍රයක් ඉඳ අභ්‍යන්තර කෝණත් එකිනෙකට සමානයි, බාහිර කෝණත් එකිනෙකට සමානයි. එතකොට මේක ඒ නම් මේකත් ඒ වෙනවා, මේකත් ඒ වෙනවා, මේකත් ඒ වෙනවා, මේකත් ඒ වෙනවා. එතකොට මේ ඒ වල අගය හොයන්නේ කොහොමද? අපි දන්නවා ඕනෑම බහුආශ්‍රයක බාහිර කෝණවල එකතුව කීයද? 360යි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඕනෑම සවිධි බහුආශ්‍රයක බාහිර කෝණයක එකතු හොයන නම් මොකද කරන්න ඕන? ඒ බාහිර කෝණ ගණනින් බෙදුවා නම් හරි 360. දැන් මේකේ කීයක් තියෙනවද කෝණ? කෝණ 5ක් තියෙනවා. එහෙනම් 365න් බෙදුවා නම් ඒ වල අගය හොයා ගන්න පුළුවන්. කීයද? 365න් බෙදුවාම 5 7 35යි 2යි. අංශක 32යි. අංශක 32යි. එතකොට
ඔය විදිහට තමයි සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය හොයන්නේ. ඊට පස්සේ අපි ගැටලුවක් මම ඔයගොල්ලන්ට දෙනවා. ඒක විසඳලා මට ලැබෙන්න සලස්වන්න පිළිතුරු හදපු විදියත් එක්ක. හොඳයි මේ බහුවස්ත්‍ර වලට අදාළ පාඩම මෙතනින් අවසන් වෙනවා 25 වෙනි පාඩම. මෙන්න බෝඩ් එකේ පෙන්නන මේ ගැටලුවේ දත්ත පාවිච්චි කරලා තොරතුරු පාවිච්චි කරලා ඔයගොල්ලෝ x වල අගය හොයලා මට එවන්න ඕන. x වල අගය මෙච්චර වෙලාවක් ඉගෙන ගත්ත සිද්ධාන්තවල දැනුම පාවිච්චි කරලා රූප සටහනේ තොරතුරුත් පාවිච්චි කරලා x වල අගය හොයලා මට එවන්න ඕන. එතකොට අභ්‍යන්තර කෝණවල එකතුව පිළිබඳව දැනුමින් තමයි එක හොයන්න ඕනිස්. කියන්නේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න පුළුවන් කීයද කියලා නිශ්චිතවම ඒ අගය සමාන කරා නම් ඔය තියෙන තොරතුරු වල එකතුවට කීයද 2x එකතු කිරීම 2x එකතු කිරීම 30 එකතු කිරීම 200 එකතු කිරීම x කියන ඒ ප්‍රකාශය උතන තියෙන්නේ පංචාශ්‍රයක්. පංචාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතුවට සමාන කරා නම් ඔයගොල්ලන්ට x වල අගය හොයා ගන්න පුළුවන් VG ප්‍රකාශනය සුළු කිරීමෙන්. එහෙනම් මෙතනින් 25 වෙනි පාඩම අවසන් වෙනවා.